සුබ සන්ධ්‍යාවක් වේවා කියලා පිළිගන්නවා සියලුම දෙනා මගේ YouTube channel එකට. අද මාතෘකාව වෙන්නේ පසුගිය මාර්තු මාසේ 16 වෙනිදා හෙවත් බදාදා දිනේ ව්ලාඩිමීර් පුටින් ජනාධිපතිවරයා සිය ජාතිය අමතා කරපු කතාවේ කතා ප්‍රස්තුතය. එතකොට කතා සාරය මම මගේ TikTok channel එකකින් මේ කතාව සම්බන්ධයෙන් වීඩියෝස් 3ක් පළ කරලා තියෙනවා. නමුත් මේ කතාවේ මේ ව්ලාඩිමීර් පුටින් ජනාධිපතිවරයා ජාතිය අමතා කරපු කතාවේ වචන අතරේ ගම්ම වෙන දෙයට වඩා වචන අතරේ තේරුමට වඩා ඒකේ පසුතලයේ කතාවේ පසුබිම් තලය පරීක්ෂා කරමින් පස්සේ අපිට ගොඩාක් දේවල් තෝරා බේරා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වත්මන් යුක්‍රේන අර්බුදය සහ මින් ඉදිරියට රුසියාව ලෝකයේ කෙරෙහි අනුගමනය කරන්න යන ප්‍රතිපත්තිය නැත්තම් ක්‍රියාපිළිවෙතත් ඒකෙම ගැබ් වෙලා තියෙනවා කියන එක මට කියන්න පුළුවන්. ඉතින් මේක මේ සම්බන්ධයෙන් අපිට දීර්ඝව කතා කරන්න හැකියාවක් නැහැ TikTok වෙබ්බට. වීඩියෝස් 3ක් දැම්මට ඒ වීඩියෝස් 3ෙම උපරිම කාලය අපිට ගන්න පුළුවන් විනාඩි 9ක් පමණයි. නමුත් මේක විනාඩි 9කට එහා පැත්තේ කතා කරන්න ඕන දෙයක්. ඒ නිසා මම තීරණය කළා මෙතෙන්දී අපි ඒ ව්ලාඩිමීර් පුටින් ජනාධිපතිවරයා සම්බන්ධව කතා කරන එක වඩා දීර්ඝව YouTube අවකාශය ඔස්සේ ඔබ වෙත ගෙන එන්න. අපි මුලින්ම බලමු රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය දැන් තියෙන්නේ කොතනද කියන එක. දැන් සති 3ක කාල සීමාවක් ගත වෙලා තියෙනවා. පෙබරවාරි 24 වෙනිදා උදෑසන යුද්ධය ආරම්භ වුණාට පස්සේ සති 3ක කාල සීමාවක් ගත වෙලා තියෙනවා. දැන් මේ වෙද්දි දෙපාර්ශවයේම යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව සහ තුවාල ලැබුවන් සංඛ්‍යාව පිළිබඳවත් විනාශ වෙච්ච යුද වාහන යුද ආම්පන්න ආයුධ සම්බන්ධවත් නිශ්චිත සංඛ්‍යා ලේඛන කියලා කිසිවක් නැහැ. බටහිරට හිතවාදී මාධ්‍ය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන වලට අනුව රුසියාවට දසදහසකට අධික සෙබළුන් සංඛ්‍යාවක් සහ තවත් දහස් ගණනක් යුද ටැංකි යුද රථ අහිමි වෙලා තියෙනවා. රුසියාවට පක්ෂපාතී මාධ්‍ය විසින් ඉදිරිපත් කරන ලේඛන වලට අනුව යුක්‍රේන හමුදාව දැන් විනාශයේ ආසන්නයේ ඉන්නේ. යුක්‍රේන ජනතාව විශාල වශයෙන් ඒ වගේ මිය ගිහින් තියෙනවා. ඒ වගේ ගොඩක් සිද්ධලා. මේ දෙපාර්ශවයට පක්ෂපාතී මාධ්‍ය ආයතන කියන ලැයිස්තු වලින් මේ ගැන හරි අවබෝධයක් අපට ගන්න බෑ. ඒ නිසා මම මේ කතාව කරගෙන යන්න නැත්තම් මේ විස්තරය කරගෙන යන්න අද අනුසාරයට ගන්නේ මේක කරගෙන යන්නේ International Center for Study of War එවත් ISW කියලා ආයතනයක් තියෙනවා. මේ ආයතනය බොහෝ දුරට සාපේක්ෂව බොහෝ දුරට ඉතින් මේ International Institute for the Study of War කියන ආයතනය යම්තාක් දුරකට ඔවුන්ගේ විශ්ලේෂණයන් ගෙන එන්නේ යුද හමුදාමය එහෙම නැත්නම් යුදමය වශයෙන් බලලා මිසක් යුද තාක්ෂණයේ පැත්තෙන් බලලා මිසක් දේශපාලනිකව පක්ෂපාතීව නෙමෙයි. ඒ නිසා මම ඒකේ තත්ත්ව සිතියමක් ඇසුරෙන් තමයි ඔබට මේක පැහැදිලි කරන්න තීරණය කළේ. එතකොට මේ සිතියමට අනුව දැන් මේ යුද්ධය රුසියානු හමුදාවන් සමත් වෙලා තියෙනවා යුක්‍රේන භූමියෙන් 15වත් 20ත් අතර ප්‍රමාණයක් ඈඳා ගන්න. යම් ප්‍රමාණයකට ඈඳා ගන්න සමත් වෙලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධව රුසියාවට සතුටු වෙන්න හැකියාවක් නැහැ. හේතුව කියේව් වගනුවර, කාර්කිව් නගරය, එතකොට අපි දන්නවා මරියෝපොල් කියන නගරය ගිනිකොන දිග යුක්‍රේනයේ තියෙන, කියර්සන් කියන නගරය දකුණු දිග යුක්‍රේනයේ තියෙන, තව මිකොලයිව්, ඔඩෙසා කියන වරාය නගරය, මේ නගර ආශ්‍රිතව තවමත් දරුණු සටන් පවතිනවා. ඔබ දන්නවා මීට දින 11කට පමණ මත්තෙන් මම TikTok අවකාශයේ කරපු වීඩියෝ එකකදී කිව්වා මේ මරියෝපොල් නගරය ගිනිකොන දිග යුක්‍රේනයේ තියෙන විශාල නගරයක් වෙන මරියෝපොල් නගරයේ වටේට ඒ නගරයේ ඉන්න යුක්‍රේන හමුදාවන් මැදි කරගනිමින් ඒක පොකට් ඔෆ් රෙසිස්ටන්ස් එකක් හැටියට හඳුනා ගනිමින් රුසියානු හමුදාව නගරයේ මැදි කරගෙන නැගෙනහිර සිට අර දන්යට්ස් සහ ලුහාන්ස් ප්‍රදේශවල ඉඳලා ආපු රුසියානු හමුදාවත් ක්‍රිමියාවේ ඉඳන් දකුණු දිගෙන් ආපු රුසියානු හමුදාවත් මේ නගරයේ මැදි කරගෙන ලෑන්ඩ් බ්‍රිජ් එකක් ඒ දෙගොල්ල දෙපැත්තකින් ඇවිල්ලා කනෙක්ට් වෙන ලෑන්ඩ් බ්‍රිජ් එකක් ගැහුවා කියලා. ගහලා සමස්ත යුක්‍රේනයේම ගිනිකොන දිග සහ දකුණු දිග වෙරළ තීරුව යුක්‍රේනට අහිමි කළා කියලා. නමුත්
හුඟක් යුද්ධය සම්බන්ධ විශේෂඥයනුත් ජාත්‍යන්තර විශ්ලේෂකයනුත් බලාපොරොත්තු වුණේ ඊට දවස් 3-4කට විතර වගේ කාල සීමාවක් ඇතුළත මරියෝපොල් නගරය රුසියානු හමුදා අත්පත් වේවි කියන එක. නමුත් ඒකේ ඒ කියපු ආකාරයට ඒක සිද්ධ වුණේ නැහැ බලාපොරොත්තු වෙච්ච ආකාරයට. තවමත් මේ මොහොත වෙද්දිත් අන්තිම දරුණු තත්ත්වයන්, ඒ කියන්නේ අතිශයම හොස්ටයිල්, ඒ කියන්නේ අතිශය සතුරු තත්ත්වයන් යටතේ ආහාර පාන හිඟ වෙලා තියෙද්දි, ජලය හිඟ වෙලා තියෙද්දි, ආයුධ හිඟ වෙලා තියෙද්දි යුක්‍රේන හමුදාවන් තවමත් මරියෝපොල් නගරය රුසියාවට සුපැහැදිලි ජයග්‍රහණයක් අත් කරගන්න අවස්ථාව දීලා නැහැ. ඒ අතුරු සටන් කරනවා. එතකොට කියර්සන් නගරයට මාර්තු මාසේ 11 වෙනිදා තමයි යුක්‍රේන හමුදාව රුසියානු හමුදාව පළමු ප්‍රහාරය එල්ල කරේ. ක්‍රිමියාව ඉඳලා උතුරට ගිය යුක්‍රේන හමුදාව කියර්සන් ප්‍රදේශයට පළමු ප්‍රහාරය එල්ල කරේ මාර්තු මාසේ 11 වෙනිදා. දැන් අද මාර්තු මාසේ 18 වෙනිදා තවමත් රුසියාවට මේ නගරයට තුල් වෙන්න හැකියාව ලැබිලා නැහැ. මිකොලායිව් කියන නගරයේ රුසියානු හමුදාවන්ගේ අතේ ගෑවි නොගෑවි තිබුණේ මේ මාර්තු මාසේ 10-11 වෙනකොට. තව දවස් දෙකක් යද්දී අනිවාර්යයෙන්ම යටත් වෙයි කියලා තිබුණේ. නමුත් තවමත් මිකොලායිව් නගරේ යුක්‍රේන හමුදා සටන් කරනවා. 8 වෙනි යුක්‍රේන කාලතුවක්කු බලෑනිය තව යුක්‍රේන විශේෂ බලකායන් මේ නගරේ සටන් කරනවා. ඔබ දන්නවා මේ කළු මුහුද ඔස්සේ ක්‍රිමියාවේ සෙවස්තෝපෝල් සිට නෞකා 7කින් ඇම්ෆිබියස් ලෑන්ඩින් එකක් නැත්තම් ජලය සහ ගොඩබිම දෙකම එකවර යුද්ධයට පාවිච්චි කරන යුද ප්‍රහාරයක් එල්ල කරන්න රුසියානු නාවික හමුදාව උත්සාහ කරමින් හිටියා. රුසියානු නාවික හමුදාවත් රුසියානු හමුදාවත් උත්සාහ කරමින් හිටියා. ඒ සම්බන්ධයෙන් නෞකා 7ක් මුහුදට දාලා ඒ නෞකා 7 ඔඩීසා ප්‍රදේශයට ආසන්නයේ තිබුණා. කවුරුත් කිව්වේ ඉදිරි පැය 24 ඇතුළත අනිවාර්යයෙන්ම ඔඩීසා ප්‍රදේශයට වෙරළ බඩ ප්‍රහාරයක් එල්ල කරලා එතන බ්‍රිගේඩ් එකක් ගහගෙන එතනින් ඇතුළට යාවි කියලා රුසියානු හමුදාව. නමුත් මේ ඔඩීසා වරාය නගරය තවමත් නිරුපද්‍රිතයි. තවම මේ ප්‍රහාරය එල්ල වුණෙත් නැහැ. එතකොට මිකොලායිව්, කියර්සන්, ඔඩීසා, මරියෝපොල්, එතකොට මේ සැපොරීෂා කියලා බලාගාරයක් තියෙන සුප්‍රකට. ඒ සැපොරීෂා බලාගාරයට යන ප්‍රදේශයටත් ප්‍රහාරයක් එල්ල වුණාට ඒ ගියපු හමුදාවන් ආපහු කිලෝමීටර 20ක් විතර පසු බැහැලා තියෙනවා. ඒ ප්‍රදේශයත් ඒකෙත් බලය තහවුරු කරගන්න යුක්‍රේන හමුදාවන්ට හැකියාව ලැබිලා තියෙනවා. නිප ගඟට හිතපු තරම් ලේසියෙන් දෙපැත්තකින් ලං වෙන්න දරපු රුසියානු උත්සාහය සාර්ථක වෙලා නැහැ. ඔවුන් හිතේ බොහොම පහසුවෙන් නයිපර් එකේ ප්‍රොනවුන්සියේෂන්ස් ප්‍රශ්න තියෙනවා. නයිපර් කියන ගඟට දෙපැත්තකින් ලං වෙලා ඒ නදියෙන් දකුණු දිගාර්ධය සම්පූර්ණයෙන් යුක්‍රේන හමුදාවන්ගේ ජල මාර්ග ඔස්සේ කරන ප්‍රවාහනයන්ට වසා දමන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒකත් සාර්ථක වෙලා නැහැ. එතකොට මේ දකුණු දිග ගිනිකොන දිග නගර ටිකට අමතරව කර්කීව් බොහොම කාලයක ඉඳලා රුසියාව උත්සාහ කරන්නේ. යුද්ධය ආරම්භ වෙච්ච දවසේ ඉඳලා කර්කීව් අල්ලන්න උත්සාහ කරන්නේ. කර්කීව් වල යම් අර්ධයන්ට රුසියානු හමුදා ප්‍රවේශ වෙනවා. ඒ රුසියානු හමුදාවන්ට බහු පහර දීලා ඒ නගරයෙන් පළවා හරිනවා එහි සිටින යුක්‍රේන බලකාය විසින්. එතකොට කීයේව් අගනුවර ආසන්නයටම ඇවිල්ලා අගනුවර තුන් පැත්තකින් වට කරලා තිබුණත් අර එක්තරා පැත්තකින් විතරක් ඒ කොරිඩෝ එකක් ඕපන් කරලා තියාගන්න යුක්‍රේන හමුදාවන්ට හැකියාව ලැබිලා තියෙනවා. එතකොට මේ ප්‍රධාන නගර එකක්වත් රුසියාව බලාපොරොත්තු වුන තරම් වේගෙන් යටත් කරගන්න හම්බුනේ නැහැ. දැන් මේ මං කියන්නේ මාර්තු මාසේ 17 වෙනිදා, ඒ කියන්නේ ඊයේ දවසේ ඊස්ටර්න් ටයිම් ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරුවේ වෙලාවෙන් හවස 3 වෙද්දි තත්ත්වය. එතකොට මේ තත්ත්වය මෙසේ තියෙද්දි ව්ලාඩිමීර් පුටින් ජනාධිපතිවරයා 16 වෙනිදා රාත්‍රියේ රුසියානු ජාතිය අමතලා කතාවක් කරනවා. ඒ කතාවේදී ඔහු පැහැදිලිවම ඉලක්ක කරගන්නේ චෝදනාංගුලිය ඔහුගේ එසවෙන්නේ රෂියන් ඔලිගාර්කි හෙවත් අර කතිප්‍රයාධිකාරය, රුසියානු ව්‍යාපාරික කතිප්‍රයාධිකාරය, කෝටිපති ව්‍යාපාරිකයන් ඉන්න විශාල පිරිසක් රුසියාවේ. එයින් කීප දෙනෙක් ව්ලාඩිමීර් පුටින්ගේ රජයට සහාය දක්වනවා. ඔවුන්ට මේ වෙද්දී බටහිර සම්බාධක පනවලා තියෙනවා. ඔවුන්ගේ ධනය විශාල වශයෙන් රටවල් වල අවුරනු ලැබ තිබෙනවා, අහිමි කරනු ලැබ තිබෙනවා, රාජසාන්ත කරනු ලැබ තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් පවතිනවා. ඒ අතරේ තවත් ප්‍රකෝටිපති රුසියානු ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ඉන්නවා මේ ව්ලාඩිමීර් පුටින්ට එරෙහිව කටයුතු කරන. ඔවුන් ඉන්නේ බොහෝ වෙලාවට රුසියාවෙන් පැන ගිහිල්ලා එළියේ ඉන්නේ. මොකද රුසියාව අභ්‍යන්තරයේ හිටියොත් ඔවුන්ට ගොඩක් නරක තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන නිසා සහ ඒ සම්බන්ධයෙන් ආදර්ශ කලින් උදාහරණ තියෙන නිසා අනන්ත අප්‍රමාණව ඔවුන් ගිහිල්ලා ගොඩක් වෙලාවට ඔවුන් ජීවත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මයෑමි ප්‍රාන්තයේ, ඩෙන්වර් ප්‍රාන්තයේ, එතකොට සමාවෙන් ඩෙන්වර් නගරේ,
කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් නගරේ, එහෙම නැත්නම් ලන්ඩන් නගරේ, නැත්නම් පැරිස් නගරේ. මේ අය බොහෝ විට පුටින් ජනාධිපතිවරයා බලයෙන් පහ වෙන්න එක ඔවුන්ගේ එක පැත්තකින් බලාපොරොත්තුවක්. ඊට පස්සේ ඔවුන්ට රුසියානු දේශපාලනය පිළිබඳව තමන්ගේ බල ව්‍යාපෘතීන් ක්‍රමානුකූලව ආරම්භ කරන්න පුළුවන්. ඒක තමයි සත්‍ය తත්වය. රුසියානු දේශපාලනය කියලා කියන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් අතර බල අරගලයක්. ඊට අමතරව පරණ රුසියානු සෝවියට් සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවල හිටපු නිලධාරීන් අතර බල අරගලයක්. එතකොට මේකෙදි පුටින් ජනාධිපතිවරයාට සහාය දෙන යම් පිරිසක් ඉන්නවා. ඌට විරුද්ධත් ඒ වගේම පිරිසක් ඉන්නවා. ඉතින් ඕන් මේ පුටින් ජනාධිපතිවරයාගේ යුද්ධ ප්‍රයත්නය යුද්ධ වෑයම හෙලා දකිනවා. ඉතින් මේ හෙලා දැකීම කරන්නේ ජාත්‍යන්තරයේ ඉඳගෙන. ඒ කරනකොට ඒවට බටහිර මාධ්‍ය බටහිර හිතවාදී මතවාදයක් දරන මාධ්‍ය වලින් විශාල ආවරණයක් සපයනවා. එතකොට පුටින් ජනාධිපතිවරයා මේ වෙද්දී එදා මාර්තු මාසේ 16 වෙනිදා ජාතිය අමතක කරපු කතාවේදී මෙන්න මේ ඔලිගාර්කියකට මේ කෝටිපති ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ඉලක්ක කරගෙන ඔවුන්ගේ නංගන් සඳහන් කළේ නැති වුණත් ඔවුන්ට දැඩි ලෙස දෝෂ දර්ශනයක් ලක් කරා. හැබැයි අපි එතනදි බලන්නේ අපි එතෙන්දි වැදගත් අපේ අවධානය යොමු කරන්න ඕන වැදගත්ම දේ තමයි දෝෂ දර්ශනයට ලක් කරේ ඔවුන්ගේ කෝටිපතිකමවත් නැත්නම් ඔවුන් මේ රුසියානු ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමක් නෙමෙයි මෙතන පාවිච්චි කරපු වචන. ඒ වචන ටික දිහා අපි හරියට බැලුවොත් රුසියානු ජනාධිපතිවරයා මින් ඉදිරියට කරන්න හිතාගෙන ඉන්නේ මොකද්ද? රුසියාව මින් ඉදිරියට බොහෝ දුරට යන්න ඉඩ තියෙන පාර මොකද්ද කියන එක අපිට දැනගන්න පුළුවන්. මොනවද මේ වචන? ඔහු කියනවා ප්‍රංශ කෑම. ඒක නමත් මතක නැහැ දැන් මේ වෙද්දි. අපි මම TikTok වීඩියෝ එක කරද්දී ඒක නක්ව ෆාවුස්ට් වගේ මම බලන්න මෙතන මම ලියාගත්තත් කොහෙද නම එතන. ඒකේ ෆෝග්‍රා කියන ප්‍රංශ ආහාරය. ඒක බොහොම මිල අධික ප්‍රංශ ආහාරයක් ෆෝග්‍රා කියලා කියන්නේ. ඒ ප්‍රංශ ආහාරයේ ෆෝග්‍රා කියන ඒ ප්‍රංශ ආහාරය. එතකොට සමාවෙන්න නඩියක් දෙන්නට. ඒ ෆෝග්‍රා කියන ප්‍රංශ ආහාරය මිල අධික ආහාරයක් ලක්ෂරි ෆුඩ් අයිටම් එකක් හැටියට සලකන්නේ. ඒක ඔයිස්ටර්ස් නැත්තම් කළුකුමා මේ වචන ටික පුටින් පාවිච්චි කරපු වචන. ඔහු කියනවා මේ මයෑමි ඇමරිකා එක්සගෙන පදේ මයෑමි ප්‍රාන්තයේ හෝ ප්‍රංශ රිවේරාවේ නිවාස තියාගෙන විලාස් තියාගෙන ඉන්න මේ ප්‍රකෝටිපතියන්ට ෆෝග්‍රා කියන ආහාරය නැතුව බැරි, කළුකුම්මස් නැතුව බැරි, හෝ ලිංගික නිදහස නැතුව බැරි මේ ව්‍යාපාරිකයන්ට තමයි මේ ව්‍යාපාරිකයන් තමයි මෙහෙම අය තමයි මේ යුද්ධයට එරෙහිව කතා කරන්න කියලා. පුටින් ජනාධිපතිවරයා මේ කතාවේදී බොහොම පැහැදිලිව රුසියානු ජනතාව දෙකොටසකට බෙදෙනවා. බෙදලා එක කොටසක් රුසියාවට හිතවත්, රුසියාවට හිතාදර, රුසියානු දේශප්‍රේමීන් කියන වචනය යටතේ ගොනු කරනවා. අනිත් කොටස රුසියානු දේශද්‍රෝහීන්. ඒ දේශද්‍රෝහීන් කියන ගොඩට තමයි මෙන්න මේ උදවියව රුසියානු ජනාධිපතිවරයා දාන්නේ. එතකොට රුසියානු ජනාධිපතිවරයෙක් කරන කතාවක් බැලුවොත් දැන් අපි මේ කතාව බැලුවොත් එහෙම මෙතනදී පැහැදිලිවම රුසියානු ජනාධිපතිවරයා මේ කතාව ඔස්සේ අල්ලන්න හදන්නේ නැත්නම් එයා ආමන්ත්‍රණය කරන්නේ ඍජුවම රුසියානු ජනතාව අතර මධ්‍යම සහ පහළ පාන්තික ස්තරයන් පහළ ස්තරයන් වල ඉන්න ජනතාව. මධ්‍යම පන්තිය සහ පහළ ස්තරයන් වල ඉන්න ජනතාව. මේ අයව ආමන්ත්‍රණය කරලා රුසියානු ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ පරගැති මානසිකත්වයක් තියෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි මේ රුසියාවට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ. ඔවුන් තමයි මේ යුද්ධය විවේචනය කරන්නේ. දේශප්‍රේමී කියලා කියන්නේ මේ යුද්ධයට පක්ෂපාතී කියන පිරිස බව පෙන්වන්න. එතෙන්දී රුසියානු ජනාධිපතිවරයා පාවිච්චි කරන වචන දිහා හොඳට බලන්න. අර ෆෝග්‍රා කියන ආහාරය සහ කළුකුම්මස් කියන එක පැත්තකින් තියමුකෝ අපි. ජෙන්ඩර් ෆ්‍රීඩම් ලිංගික නිදහස කියන එක පරගැති මානසිකත්වයෙන් යුතු අයට නැත්තම් රුසියානු දෙවනි කොට සලකන රුසියානු කම්ම දෙවනි පන්තියට දාලා සෙකන්ඩ් ක්ලාස් එකට දාලා සලකන බටහිර කල්චර් එක, බටහිර වැලියුස්, බටහිර වටිනාකම් තමන්ව පළවෙනි පන්තියකට ගෙන යනවා, ඉහළ පන්තියකට ගෙන යනවා කියලා හිතාගෙන එතන ඉහළ පන්ති චින්තනයක් පවත්වාගෙන යන පිරිසට අවශ්‍ය දේවල් හැටියට නම් කිරීමෙන් රුසියානු ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ මොකද්ද? ඒ දේවල් පිළිගන්නේ නැති අය තමයි රුසියානු දේශප්‍රේමීන් හැටියට හඳුන්වන්න උත්සාහ කරන්නේ. ඒතකොට එතෙන්දී අර ආහාර දෙක පැත්තකින් තිබ්බත් ලිංගික නිදහස, ජෙන්ඩර් ෆ්‍රීඩම් කියන එක ලිංග සම්බන්ධ නිදහස. ඒ කියන්නේ සමලිංගික සේවනයේ සම්බන්ධ නිදහස වෙන්න පුළුවන්. අන්තර් සංක්‍රාන්ති ලිංගිකයන්ට මේ සමාජයේ තියෙන ඕන ආදරය පිළිගැනීම තන කියන ඒ නිදහස වෙන්න පුළුවන්. මේ දේවලුත්
පරගැති මානසිකත්වයට රුසියානු ජනාධිපතිවරයා දානවා නම් මොකද්ද තත්ත්වය? ඔහු එතෙන්දි කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? ඔහු එතෙන්දි කරන්න පැහැදිලිවම උත්සාහ කරන්නේ ගැලරියට ආමන්ත්‍රණය කරලා ගැලරියේ සහාය තමා වටා එකතු කරගන්න. අපි ගැලරිය කියලා හඳුන්වන්නේ මේ පහළයි කියන හැඟීමකටත් වඩා නිකන් අර සමාජයේ ගොඩක් වෙලාවට යම් යම් දේවල් විනිවිද දකින්න එක. ඒ කියන්නේ යම් යම් දේවල් පිටිපස්සෙන් තියෙන්න පුළුවන් මොනවද කියන එක සම්බන්ධයෙන් එච්චර විනිවිද දැකීමක් නැතුව ඒවයේ මුහුණත් අගයන්ගෙන් ෆේස් වැලියු එකෙන් මේවා පිළිගන්න පිරිසක් කියලා අපි හඳුන්වනවා නම් අන්නේ හරස් කඩට තමයි රුසියානු සමාජයේ අන්නේ හරස් කඩට තමයි ව්ලාඩිමිර් පුටින් ජනාධිපතිවරයා මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒකට අර ඒ අයව චූන් කරන ඒ අයට වඩා ඒගොල්ලන්ට වඩා හොඳයි කියලා හිතන ඒගොල්ලන්ගේ සහාය ගන්න පුළුවන් එයාලා ප්‍රිය කරන විදිහේ කතාවක් තමයි මෙයා මේ රුසියානු ජනාධිපතිවරයා මේ දෙන්නේ. අර ලිංගික නිදහස වගේ දේවල් සමච්චලයට ලක් කිරීමක් කරන්නලා ඒක තුල යම් තෘප්තියක් ලබන යම් හරස් කඩක් ඉන්නවනම් රුසියානු සමාජයේ බොහෝ වෙලාවට රුසියාව කියලා කියන්නේ දැඩි මතධාරී ආගමික රාජ්‍යයක් හැටියටත් ප්‍රසිද්ධයි. මොකද සෝවියට් සමූහ ආණ්ඩුව ඇද වැටුණාට පසුව නිරාගමික, ඒ කියන්නේ කොමියුනිස්ට් මතය තුල ආගමක් අදහන් නැති පිරිස 25%කට විතර දැස්සා. ආපසු බහුතරයක් එයින් පසුව බිහි වෙච්ච දරුවන් හැදුනේ වැඩුනේ තරමක් දැඩි මතධාරී, තරමක් දෘಢ කිතුණු පසුබිමක ඉන්න ඕර්තොඩොක්ස් පල්ලියේ රුසියානු ඕර්තොඩොක්ස් පල්ලියේ ආශ්‍රය තුළ රුසියානු ඕර්තොඩොක්ස් පල්ලිය ආభాෂය තුළ. එතකොට ඒ අයගේ මතවාදයේ ගොඩක් වෙලාවට සමලිංගිකත්වය, එතකොට සංක්‍රාන්ති ලිංගිකයන් සම්බන්ධ අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම්, මානව හිමිකම් සම්බන්ධයෙන් තියෙන්නේ ගොඩක් නෙගටිව්, ඒ ගොඩක් ඍණාත්මක අදහසක්. ඔබ දන්නවා රුසියානු ජනාධිපතිවරයා මීට කලිනුත් ප්‍රසිද්ධිය ප්‍රකාශ කිහිපයක්ම කළා තියෙනවා ඒ සමලිංගිකයන් සම්බන්ධව. ඒ අයට ඒ වගේම මේ සංක්‍රාන්ති ලිංගික අයගේ යම් යම් අයිතිවාසිකම් අවශ්‍යතාවයන් සම්බන්ධව යම් යම් ප්‍රකාශ, දැඩි මතධාරී ප්‍රකාශ, ඒවට පහර එල්ල වෙන ආකාරයේ ආගමික මුහුණුවරක් ගත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම පුසි රයට්ස් වගේ ඔය හඳුන්වන යම් විකල්ප කණ්ඩායම් මේ රට තුළ ජීවත් වෙන ඔවුන් රුසියානු ජනාධිපතිවරයා එසේ ප්‍රකාශයක් කළාම ඒ පිළිබඳව යම් ප්‍රතිරෝධයක්, විරෝධයක් දක්වන්නත් උත්සාහ කරලා තියෙනවා. නමුත් මේ තමයි පළවෙනි අවස්ථාව රුසියානු ජනාධිපතිවරයා ඍජුවම ජාතියාම තද්දී වගේ ප්‍රකාශයක් කරලා එච්චර දරදඬු විදිහට ඒක නිෂේධනය කරන නිෂේධනාත්මක ප්‍රකාශනයක් කරව පළවෙනි අවස්ථාව. දැන් මේකෙන් ගම්ම්‍ය වෙන්නේ මොකද්ද? මේ වචන වලට පිටිපස්සෙන් තියෙන්නේ මොකද්ද? ඔහු බනින්නේ කති ප්‍රයාධිකාරයට. අර ඔලිගාර්කියට තමයි බනින්නේ ඔහු. ඒ වගේම රුසියාවේ ඇතුලේ හා පිටතේ ඉඳගෙන යුද්ධයට විරුද්ධ වෙන, යුද්ධයට විරුද්ධව උද්ඝෝෂණ කරන අයටත් ඔහු මේ දේශද්‍රෝහියා කියන ලේබල් එක ගහන්න උත්සාහ කරනවා. හැබැයි මේ කතාව පිටිපස්සේ යම්කිසි රුසියානු ජනාධිපතිවරයාගේ යම්කිසි හෙළවීමක් දකින්න තියෙනවා. අන්න ඒකයි ජාත්‍යන්තර විශේෂඥයන්ගේ, ජාත්‍යන්තර විචාරකයන්ගේ අදහස. යම්කිසි හෙළවීමක් දකින්න තියෙනවා. දැන් අපි මේ සමහර විශ්ලේෂකයන් ජාත්‍යන්තර විශ්ලේෂකයන් කියන්නේ මේක සමාන කරනවා අර ඩවුන්ෆෝල් මූවී එකේ අපි කවුරුත් ඔය විවිධ දේවල් වලට හඬ කවලා දාන වීඩියෝ කොටසක් තියෙන්නේ, අර දර්ශන කොටසක් තියෙන්නේ ඒ චිත්‍රපටයේ මේ ඇඩෝල්ෆ් හිට්ලර් ජර්මනු ඒකාධිපතියා මේ ඔහුගේ යුද්ධය පරාජය වෙමින් පවතින අවස්ථාවේදී බංකරය තුල ඉන්න ජෙනරාල්වරුන්ට බැනවදින සමහර විශේෂඥයන්, ජාත්‍යන්තර විශ්ලේෂකයන්, විශේෂයෙන්ම ව්ලාඩිමිර් පුටින් ජනාධිපතිවරයාගේ හැසිරීම නිරීක්ෂණය කරන විශේෂඥයන් මේ කතාවත් අන්නේ ඩවුන්ෆෝල් මූවී එකේ අර හිට්ලර් කෑ ගහන කොටසට සමාන කරලා තියෙනවා. ඒක සමරූපී බොහෝ වෙලාවට එකම විදිහට. ඒකට හේතුව තමයි දැන් හිට්ලර් එතන ඒ ඩවුන්ෆෝල් මූවී එකේ හිට්ලර් චරිතය ඒ දෙබස් ටික කියාගෙන යන්නේ බනින්නේ හතර වටේ ඉන්න සියලු දෙනාට. ඔහු යුද්ධය පරාජයට පත් වෙමින් පවතින මොහොතක ඔහු බලාපොරොත්තු වෙච්ච ආකාරයට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න, මට ඒ ජෙනරාල්වරයාගේ නම මතක නැහැ. නමුත් ඔහු බලාපොරොත්තු වුණා එම ජෙනරාල්වරයා ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා රයින් ගඟට නැගෙනහිරින් බටහිරින් ඉන්න මිත්‍රපාක්ෂික හමුදාවන් ආපහු පස්සට තල්ලු කරලා ජර්මනියෙන් එළියට දායි කියලා. නමුත් ඒ ප්‍රහාරයට අවශ්‍ය සෙබළුන් සපයා ගන්න නොහැකි වීම නිසා ඒ ප්‍රහාරය එල්ල වුණේ නැහැ කියන එක තමයි අර බංකරයේදී හිට්ලර්ගේ ජෙනරාල්වරුන් ඔහුට කියන්නේ. ඉතින් එහෙම කිව්වට පස්සේ ඔහු යක්ෂාවේශ වෙලා ඒ ඉන්න සියලු දෙනාට බැනවදිනවා. බංකරයෙන් එළියේ ඉන්න අයටත් ඇහෙනවා. ඒක එහෙමනේ කතාව යන්නේ. දැන් මේ පුටින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් හරියට ජාතිය ඇමතීමත් හරියට අන්න එහෙම දෙයක් හැටියට තමයි මේ ගොඩක් විචාරකයන්ගේ මතය. ඒ කියන්නේ මේ
ඒක එහෙම වෙන්න නම් ඒ කියන්නේ පුටින් ජනාධිපතිවරයාට මේ වගේ අර යුද්ධයට අදාළ නොවන දේවල් බටහිර රටවල් විසින් හඳුන්වා දෙන ලද වත්මනේදී මානව හිමිකම් ගොන්නට ගැනෙන මානව හිමිකම් අතරට ගැනෙන මානව හිමිකම් ප්‍රඥප්ති වලට වලින් නිර්දේශිත මතවාදයන් විසින් තවත් තහවුරු කරන ජෙන්ඩර් ඉෂුස් ජෙන්ඩර් ෆ්‍රීඩම් වගේ දේවල් වලුත් අරගෙන ගහන්න තරම් කතාවකදී පහර දෙන්න තරම් ඒ කියන්නේ උකට ගොඩක් කේන්ති ගිහිල්ලා. ඇයි උකට කේන්ති යන්නේ? මේ වගේ වෙලාවකදී විශේෂයෙන්ම අපි දැකලා තියෙන්නේ 2000 වසරේදී බලයටපත් වෙලා මේ දක්වා වසර 22ක කාලයක් රුසියාව පාලනය කරපු ජනාධිපතිවරයෙක් හැටියටත් අගමැතිවරයෙක් හැටියටත් රුසියාව පාලනය කරපු ව්ලාඩිමිර් පුටින් ජනාධිපතිවරයාව අපි දැකලා තියෙන්නේ බොහෝ විට නිකන් අර අයිස් කෝල්ඩ් ගොඩක් නිකන් අර highly calculating අර කියන්නේ ගොඩක් එයා දේවල් ගණනය කරලා තීරණ තීන්දුව වලට එළඹෙන ගොඩක් හිතන්නේ නැතුව ගැඹුරටම හිතන්නේ නැතුව තීරණ තීන්දුව වලට එන්නේ නැති අන්න එහෙම චරිතයක් විදිහට තමයි මේ ලෝකේ දැකලා තියෙන්නේ ඔහු. නමුත් මේ තමයි ඔහු මේකට අදාළ නොවන දේවලුත් ආందోලනාත්මක විදිහට පාවිච්චි කරගෙන කෑ ගහන පළවෙනි වතාව. ඒතර ඔහුගේ අර තිබිච්ච ආත්ම විශ්වාසයට අර නිකන් ප්‍රශ්නයක් හමුවේ ඊටාම නිශ්ශබ්දව සීතල විදිහට ඒකට මුහුණ දෙන සංයමයට මොකද්ද උනේ? එහෙමනම් අනිවාර්යයෙන්ම අපිට මේ සම්බන්ධයෙන් ගන්න තියෙන නිගමනය තමයි මේ පිටුපස යුක්‍රේනයේ රුසියානු හමුදාවන් බලාපොරොත්තු දක්ෂතාවය නැත්නම් බලාපොරොත්තු සාර්ථකත්වයේ දක්වන්න අපොහසත් වීම තමයි රුසියානු ජනාධිපතිවරයාට කේන්ති යන්න හේතුව. සම්බාධක ඔහු අපේක්ෂා නොකලාය කියන්න බෑ. රුසියානු ජනාධිපතිවරයා කියලා කියන්නේ කෘතහස්ත නායකයෙක්, හසල දේශපාලන දැනුමක් දෙකීම් තියෙන නායකයෙක්. ඔහු ගොඩක් වෙලාවට යුරෝපා සංගමයේ නේටෝ සමග මීට වඩා හොඳ විදිහට ඩීල් මීට වඩා ප්‍රඥාවන්ත විදිහට මීට වඩා රුසියාවට වාසිදායක විදිහට ඩීල් කරලා තියෙනවා. විශේෂයෙන්ම 2000 2005 වෙච්ච අලුතම වගේ 2007 2008 G8 සමුළුවේ කාලේ G8 පස්සේ තමයි රුසියාව ඉවත් වුණාට පස්සේ G7 වුණා නැවත. G8 සමුළුවේ එතකොට ක්‍රිමියාව ගනිද්දි තමයි රුසියාවට G8 සම්බාධක පැන උනේ පසුව උනේ ඉවත් වුණා 2014 වසරේදී. එතකොට මේ සමුළුවලදී රුසියානු නායකයා රුසියාවට වාසිදායක විදිහට හුඟක් මේව හැන්ඩල් කරලා තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී මෙච්චර ප්‍රකෝප වෙන්න හේතුව තමයි අර ඉවක් බවක් නැතුව කතා කරන මට්ටමට එන්න හේතුව තමයි බොහෝ වෙලාවට මේ බලාපොරොත්තු වෙච්ච ආකාරයට යුද්ධය ජයග්‍රහණය කරන්න බැරි වීම. රුසියානු ජනාධිපතිවරයා පෙබරවාරි 24 වෙනිදා යුද්ධය ආරම්භ කරන්න කිව්වේ එයා I have sanctioned a few limited military operations. මම සීමිත සන්නද්ධ ක්‍රියාමාර්ග කිහිපයකට යුක්‍රේනය ඇතුලේ අවසර දීලා තියෙනවා කියලා. ඒක කරන්නේ රුසියානු දේශපාලනික අරමුණු කිහිපයක් ඉටු කරගෙන අර ඩොන්බාස් කියන රීජන් එකේ ඉන්න රුසියානු සම්භවයක් තියෙන අයට යම් විමුක්තියක් ලබා දෙන්න. අර දන්යස්ක් සහ ලුහාන්ස් කියන දෙක රිපබ්ලික් දෙකක් හැටියට රුසියාව පිළිගන්න ජනරාජ්‍ය දෙකක් හැටියට පිළිඅරගෙන ඒකට නිදහස අරන් දෙන්න කියන එක. රුසියාව බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන්නේ නෑ යුක්‍රේනයේ මේ වගේ හමුදාමය ප්‍රතිචාරයක්. මේ තරම් තද බල විදිහට තමන්ගේ නගර ආරක්ෂා කරගෙන දැඩි කැපවීමකින් යුතුව සන්නද්ධ හමුදා වගේම ජනතාවත් එක්කවන්න සටන් කරමින් රුසියානු ජයග්‍රහණ සියල්ල කල් දමන තත්ත්වයක් රුසියාව බලාපොරොත්තු වෙන්නේ නෑ. රුසියාව බලාපොරොත්තු වෙන්නේ ඒ තමන් අර බ්ලිට්ස්ක්‍රීග් ටැක්ටික් කියලා තියෙන බ්ලිට්ස්ක්‍රීග් ස්ට්‍රැටජි එකට අර මුලින්ම ජර්මන් හමුදා පෝලන්තයට පහර දෙන්න පාවිච්චි කරා වගේ බ්ලිට්ස්ක්‍රීග් ස්ට්‍රැටජි එකට දියෙන් ගොඩින් ගුවනින් ගහගෙන ගියාම කෙටි කාල සීමාවක් ඇතුළත කියේව් අගනුවර වැටෙයි, කර්කීව් වැටෙයි, මරියෝපල් අල්ලගන්න පුළුවන් වෙයි. කර්කීව් ඉඳලා මරියෝපල් වලට රුසියාවේ අර ඩොන්බාස් රීජන් එක සම්පූර්ණයෙන් යුක්‍රේනයෙන් වෙන් වෙන රේඛාවක් ඔස්සේ රුසියානු හමුදා මෙහෙවන්න ලැබෙයි. මේ බල්ටික් සාගරයේ ඉඳලා පල්ලෙහා කළු මුහුද දක්වා රේඛාවකට යුක්‍රේනයේ කෑලි දෙකකට කඩන්න පුළුවන් වෙයි. ඒ ඉකාර්දයක් යුක්‍රේනයේ තියෙදි අනිත් අර්ධය රුසියානු මේවැනි දේවල් ගොඩක් රුසියානු මානසිකත්වයේ තියෙන්නේ නැති මේ යුද්ධය ආරම්භ කරද්දී. නමුත් යුක්‍රේන ජනතාවගේ සටන්කාමීත්වය, ඔවුන්ගේ රට ජාතිය ආරක්ෂා කරගන්න දක්වන සටන්කාමීත්වය නිසා මේ රුසියානු ජයග්‍රහණ සියල්ලම කල් ගිහින් පමණක් නෙමෙයි. ඒ කල් යන සෑම දිනයක් පාසාම රණබිමේ රුසියාවට ගෙවන්න සිදු වී ඇති වන්දිය, මිනිසුන්ගෙන් මානව සම්පත පැත්තෙන් වන්දිය, යන්ත්‍ර සූත්‍ර පැත්තෙන් වන්දිය, වෙනත් සම්පත් පැත්තෙන් වන්දියත් අතිවිශාල වෙනවා එන්නෙම. ඒ වගේම රුසියාව පිළිබඳව ව්ලාඩිමිර් පුටින් ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය පිළිබඳව සහ ඔහු විසින්
තම ප්‍රතිරූපේ වටා කේන්ද්‍රගත කරගෙන මවපු රුසියානු මිලිටරිය පිළිබඳව තියෙන අර එහි රුසියානු ත්‍රිවිධ හමුදාව සතු පරාක්‍රමය පිළිබඳව ප්‍රතිරූපය දවසින් දවස මේ යුද්ධයේ ජයග්‍රහණය කල් යන්න රුසියානු ඉලක්ක වලට රුසියාව මුලින්ම මේ යුද්ධය ආරම්භ කරද්දී ලබාගත්තු ඉලක්ක වෙත ඔවුන්ට ළඟා වෙන්න එක ප්‍රමාද වෙන්න බොහෝ විට මේ ප්‍රතිරූපය ඇතුලෙන් පුපුරලා කඩා වැටිලා ඒක පිටිපස්සේ තියෙන සැබෑ දුර්වලතාවයන් ලෝකයේ හමුවේ නිරුවත් වෙන්න පටන් ගන්න තියෙනවා. විශේෂයෙන්ම බටහිර රාජ්‍යයන් නම් මේක රුසියාව වගේ ලෝක බලතුලනයේදී අතිශය වැදගත් බලද්‍රවයකට ගොඩක් අවාසිදායකයි. මේ විදිහට තමන්ගේ දුර්වලතාවයන් තමන්ගේ හමුදාව වල යම් සූදානම් නැති බව, පුහුණුව මදි බව, අර්බන් වෝර්ෆෙයා එහෙම නැත්නම් නාගරික සටන්වලදී ඔවුන්ගේ තියෙන අත්දැකීම් මදි බව, ඔවුන්ගේ යුද්ධ යාන්ත්‍රණයේ තියෙන අඩුපාඩු දුර්වලතාවයන්, විශේෂයෙන්ම ඔවුන්ගේ T-72 T-80 යුද ටැංකිය වලට පහර දීලා විනාශ කරන්න පුළුවන් කියන එක ලෝකයේ දැනගෙන හිටියා. T-90 කියන විශේෂිත යුද ටැංකියට ප්‍රහාරයක් එල්ල කළා. එහි ආමර් එක අර එහි සන්නාහය සිදුරු කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියේ නෑ ලෝකේ. කල් දැනගෙන හිටියේ නෑ ලෝකේ. ඒකත් ඇස්පනා අපිට T-90 යුද ටැංකි ගණනාවක් අර ජැවලින් කියන යුක්‍රේන හමුදාවන්ට හම්බෙච්ච යුද ටැංකි නාශක මිසයිල් යොදාගෙන විනාශ වුණා. ඉතින් මෙවැනි ඊට අමතරව යුක්‍රේන අහස් කුසේ ගගනාධිපත්‍ය එයා සුපීරියොරිටි එක සම්පූර්ණයෙන්ම ලබා ගන්න රුසියානු ගුවන් හමුදාව මේ වෙනතුරුත් අපොහසත් වෙලා තිනවා. යුක්‍රේන ගුවන් හමුදාව කියන්නේ රුසියානු ගුවන් හමුදාවෙන් 20%ක් තරම් කුඩා ප්‍රමාණයක් ගුවන් යානා තියෙන ගුවන් හමුදාවක්. නමුත් යුක්‍රේන ගුවන් හමුදාව තවමත් යුක්‍රේන පාර්ශවයෙන් ප්‍රහාරක ජෙට් යානා යොමින් සටන් කරමින් ඉන්නවා කීයව් සහ කර්කීව් නගරවල සීමාවේ. ඒකට ගගනාධිපත්‍ය සම්පූර්ණයෙන් නතර කරගන්න රුසියාව අපොහසත් වෙලා තියෙනවා. අර දකුණෙන් ගියපු ඒ නාවික ප්‍රහාරයේ ඇම්ෆිබියස් assault එක ලෑන්ඩින් එක ඔඩීසා වෙරළට කරගන්න අපොහසත් වුණා. හේතුව ඔඩීසා වල දුර්ගීපුරයක් ඒක සම්පූර්ණයෙන් ෆෝටිෆයි කරා මේ යුක්‍රේන හමුදාව කරලා ඊට පස්සේ ගොඩබිම් මාර්ග ඔස්සේ ඔඩීසා දෙසට ගමන් කරමින් හිටපු අර මිකලයිව් කියන නගරය පසු කර ගමන් කරමින් හිටපු රුසියානු හමුදාවන්ට මිකලයිව් කියන නගරය පහු කරන්න හම්බුන්නේ නැහැ. දවස් 10ක් තිස්සේ දැන් සටන් කරනවා ඒ නගරයේ අසබඩ. ඒකට ඇතුල් වෙන්න හම්බුන්නේ නැහැ. ගත වෙන සෑම දවසක් පාසාම රුසියාවට ප්‍රතිරූපේ පැත්තෙනුත් මානව සම්පත පැත්තෙනුත් යන්ත්‍ර සූත්‍ර සහ අනිකුත් සම්පත් පැත්තෙනුත් බරපතල විදිහට අවාසි. ඊටත් අමතරව දැන් මේ බටහිර රාජ්‍යයන් එකවන්ව ඇවිල්ලා දාපු ඒ සම්බාධක නිසා ඔවුන්ට ආර්ථික වශයෙන්ුත් බරපතල අවාසියක්. දැන් ඊයේ දිනේ වෙද්දී ඔවුන්ගේ බාහිර ණය වාරික ගෙවීම කරන්න බැරි තත්යකට ඇවිල්ලා ඒ ණය පැහැර හරින ඩිෆෝල්ට් කන්ඩිෂන් එකට එමින් තිබුණා. නමුත් යන්තම් දැන් ලැබෙන තොරතුරු වලට අනුව තිනවා යන්තම් ඒක ගෙවා ගත්තා කියලා. නමුත් රූබලයේ 40%කින් විතර 25-40%කින් විතර වගේ ඇමරිකානු ඩොලරය හමුවේ පහත වැටුණා. විශාල ධනස්කන්ධයක් ඒ රුසියානු කතිප්‍රයාධිකාරයට, ඒ කියන්නේ පුටින්ගේ ළඟම හිතවතුන්ට අහිමි වුණා. සෝවියට් රුසියානු ආර්ථිකය දැඩි දුෂ්කරතාවයට ලක් වුණා. ලෝපුරා විනිමය හුවමාරු කරන ස්විෆ්ට් ක්‍රමවේදයට අන්තර් බැංකු ස්විෆ්ට් ක්‍රමවේදයෙන් ඔවුන්ගේ බැංකු ඉවත් කරා. ඒ වගේ ගොඩක් පාඩු වුණා. ඒ අතරේ consumer goods and services පාරිභෝගික භාණ්ඩ හා සේවා රුසියාවට සපයන ජාත්‍යන්තර ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ජාත්‍යන්තර නිෂ්පාදන ජාලයන් රුසියාව හැර යන්න පටන් ගත්තා. ඒ තුලින් විශාල රැකියා අර්බුදයක් නිර්මාණය වුණා. මේ ගොඩක් ප්‍රශ්න හමුවේ ගත වෙන සෑම පැයක්ම රුසියාවට බරපතල විදිහට අවාසි. ඒ නිසා තමයි ව්ලාඩිමීර් පුටින් ජනාධිපතිවරයා කටහඬේ කෝපාවිෂ්ඨ බව දකින්න තියෙන්නේ. ඔහුගේ කතාවේ වෙනද නැති අර වෙනද තිබිච්ච අර cold calculated ස්වභාවය, ඒ කියන්නේ වෙනද තිබිච්ච ප්‍රඥාවන්ත බව, වෙනද තිබිච්ච තීක්ෂණ බව දැන් දකින්න නැත්තේ. ඒක ඔහු මං හිතන්නේ ඔහුගේ ගණනය කිරීම සම්පූර්ණයෙන්ම යුක්‍රේනයේ විශේෂයි වැරදිලා තියෙන්නේ. දැන් රුසියාව මෙතනින් එහාට කුමක් කරන්නද බලාපොරොත්තු වෙන්නේ කියන එකත් අපිට ඒ කතාවෙන්ම ගන්න පුළුවන්. ඒකක් තමයි මගේ විග්‍රහයට අනුව මට කියන්න තියෙන්නේ රුසියාව මින් ඉදිරියට ඔය බටහිර රටවල් එක්ක ගියපු ගමන, බටහිර රටවල් එක්ක පාර්ශ්වික වශයෙන් හෝ යන්න උත්සාහ කරපු ගමන සම්පූර්ණයෙන්ම උන්ගෙන් වෙන් වෙලා 100% අග්‍ර විදිහට රුසියානු ජාතිකත්වය කියන රාමුව ඇතුළට කොටු වෙච්ච ගමනක් ඕන් මෙතනින් ඉදිරියට යන්න උත්සාහ කරනවා විය යුතුයි. ඒ සඳහා බටහිර වටිනාකම්, බටහිර රටවල් විසින් හිමිකම්, වටිනාකම් සහ සාධාරණතා, සමානතා කියලා හඳුනාගත්තු දේවල් ඔක්කොම එක මිටකට දාලා ප්‍රතික්ෂේප කරන්න පුටින් ජනාධිපතිවරයා සහ ඔහුගේ සහචරයන් උත්සාහ කරමින් සිටිනවා විය යුතුයි. ඒක බොහෝ විට රුසියාව ඇතුළතදී මතවාදී ව්‍යාපාරයක් මගින් නැත්තම් ideological campaign එකක් මගින් සිද්ධ වෙන්න පුළුවන්.
සිද්ධ වෙලා අර රුසියානු ජනතාව පුටින් හිතවාදී රුසියානු ජනතාව බ්‍රේන් වොෂ් වෙන්න පුළුවන් යම් ප්‍රමාණයකට බටහිරයයි සම්මත කිසිවක් එපා කියන තැනකට තල්ලු වෙන්න පුළුවන්. ඉන් පසුව රුසියාවට සමීප හිතවතුන් වශයෙන් ඉන්නවා චීනය සහ ඉන්දියාව. බ්‍රසීලයත් යම් පාර්ශවිකව ඉන්නවා. නමුත් බ්‍රසීලය 100%ක් ඒ කඳවුරේ කියන බ්‍රික්ස් කියන ඉකොනොමික් කොලැබොරේෂන් එක ඇතුලේ බ්‍රසීලය තමයි පටන් ගන්නෙම BRICS බ්‍රසීල්, රෂ්යා, ඉන්දියා, චයිනා, සවුත් ඇෆ්‍රිකා. එතකොට බ්‍රසීල් වලින් නමුත් බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව දක්වන ප්‍රතිචාර මේකට එච්චර 100%ක් රුසියානු හිතවාදී නෑ. නමුත් චීනය සහ ඉන්දියාව තවමත් රුසියානු හිතවාදය පවත්වා ගනිමින් ඉන්නවා. ඔවුන් යුද්ධයට සහාය දක්වන්නේ නැහැ. ඔවුන් යුද්ධයට ඍජුව පක්ෂපාතීත්වය පෙන්වන්නෙත් නැහැ. නමුත් ඔවුන් රුසියානු හිතවාදය පවත්වා ගනිමින් ඉන්නවා. ඒතකොට මේ රටවල් දෙක එකතු වෙලා රුසියාව විකල්ප ගමනක් යන්න උත්සාහයක් දරනවා කියන එක මගේ විශ්ලේෂණය අනුව මගේ විග්‍රහයට අනුව මම නම් මේ කතාව තුළ පුටින් ජනාධිපතිවරයා කතාවේ පසු කියවීමක් කරාම ඒකේ පිටිපස්සේ තිබිලා මට හම්බෙන දේවල් වලින් තමයි මට හිතෙන්නේ මේක මේ රුසියාව යන්න හදන ගමන. ඒතකොට බටහිර රටවල් මත රුසියාව කවර ආකාරයකින් හෝ යැපෙන එක නවත්තලා රුසියාව වෙනම බටහිරට විකල්ප බලද්‍රව්‍යයක් සූදානම් කරගෙන විකල්ප මතවාද බටහිර විසින් නිර්දේශ කරන වටිනාකම් ඒ අය ප්‍රඥප්තිගත කරපු වටිනාකම් වලට 100%ක් විකල්ප මතවාද නැත්තම් සමහරක් වෙලාවට 100%ක් අංශක 180ක් අනිත් අර්ධයෙන් අනිත් ද්‍රවයේ නොහිටියත් අනිත් අන්තයේ නොහිටියත් විරෝධී මතවාද රුසියාව මින් ඉදිරියට ප්‍රමෝට් කරන්න මේ හුවා දක්වන්න පුළුවන්. එතකොට ඒක එහෙම වුණොත් එහෙම දැන් මේ අලුත් ස්ථාවරය ඔස්සේ රුසියාවට කොච්චර දුරක් යන්න පුළුවන් වේද? ඔවුන්ට පුළුවන් වෙයි විකල්ප ෆයිනෑන්ෂල් සිස්ටම් එකක් නිර්මාණය කරලා ඩෙවලොප් කරගන්න. ඒ වගේම ඔය ස්විෆ්ට් වගේ ඒවට විකල්ප වශයෙන් වෙනත් මූල්‍ය සංසරණ ක්‍රමවේදයන් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. ඇතැම් අවස්ථාවන් වලදී චීනය සහ රුසියාවේ උත්සාහයක් තිබ්බ අන්තර්ජාලයටත් විකල්ප පරිගණක නැත්නම් තොරතුරු තාක්ෂණ ජාලයක් නිර්මාණය කරන්න. ඒක කරන්න උත්සාහයක් ඔවුන්ගේ තියෙයි. නමුත් මීට වඩා භයානක දෙයක් මේ අවස්ථාවේදී අපිට රුසියාව ගැන කියන්න තියෙනවා. ඒ ඔක්කොම දිගු කාලීන දේවල්. ඒ වයිදී රුසියාව සාර්ථක වේද බටහිර නැතුව නැත්නම් රුසියාව තමන්ගේ තනි ස්වාධීන ගමනක් තුළ ලෝකයේ බටහිර විරෝධී රාජ්‍යයන්ගේ නායකත්වය අර ඉස්සර සෝවියට් සමූහාණ්ඩුව කාලේ තිබුණා වගේ නැවත ගනීද කියන එක දැන් විශේෂම සෞදි අරාබියත් රුසියාවට හිතපක්ෂපාතීත්වයක් දක්වලා තිනවා. පර්සියන් ගල්ෆ් කලාපයේ කිසිදු රාජ්‍යයක් රුසියාවට ඒව සම්බන්ධක පැනෙන්නේ නැහැ. උන් තවමත් රුසියාව සමග සමීප සම්බන්ධකම් පවත්වනවා. එතකොට මේ රාජ්‍යයන් එක්ක එකතු වෙලා රුසියාවට වෙනම ගමනක් තියෙද නැද්ද කියන එක දිගු කාලින දෙයක්. කෙටි කාලීනව තියෙන ප්‍රශ්නේ තමයි ඊයේ සහ පෙරේදා දිනේ රුසියාව කරපු අනිත් දේවල් මොනවද කියන එක. අනෙක් දේවල් තමයි රුසියාව CBRN එක්සර්සයිස් එකක් කරලා තිනවා. CBRN එක්සර්සයිස් එකක් කියන්නේ මොකද්ද? C වලින් කියන්නේ chemical, B වලින් කියන්නේ biological, R වලින් කියන්නේ radiological, N වලින් කියන්නේ nuclear. රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී සහ න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කරලා කරන යුද්ධමය තත්වයක අභ්‍යාසයක් රුසියාව කරලා තිනවා. මේ අභ්‍යාසය පිටතට ආරංචි වුණේ අපූර්ව ක්‍රමයකට. ඒ තමයි එයාක්‍රාෆ්ට් ට්‍රැකින් ඇප්ස් තියෙනවා. එයාක්‍රාෆ්ට් ට්‍රැකින් ඇප්ස් තියෙනවානේ. ඔය ගුවන් යානා යන්නේ කොහෙටද කොහෙද ලෑන්ඩ් කරන්නේ මොනවද කෝල් සයින්ස් මොනවද ඒවා දකින්න පුළුවන් ඔය ඇප්ස් තියෙනවානේ. ඒ ඇප් එකක් හරහා රුසියානු අහස් සීමාව නිරීක්ෂණය කරමින් හිටපු ස්වාධීන පාර්ශවයකට තේරිලා තියෙනවා මොස්කව් අගනුවර ඉඳලා සහ සාන්ත පීටර්ස්බර්ග් නගරයේ ඉඳලා විශේෂිත ගුවන් යානා කිහිපයක් සයිබීරියාවේ සහ ඈත නැගෙනහිර රුසියාවේ ඔබ්ලාස්ට්වල තියෙන නගර කිහිපයකට ගුවන් ගමන කිහිපයක් සිදු වෙලා තියෙනවා ඊයේ පෙරේද දවස්වලදී. ඊට පසුව ලැබුණු තොරතුරු තමයි මේ ගුවන් යානා ගිහින් තියෙන්නේ ඒ කලාපවල තියෙන භූගත න්‍යෂ්ටික ප්‍රතිරෝධී බංකරවලට කියන එක. ඒ බංකර තියෙන ගුවන් තොටුපළ වලට තමයි ගිහින් තියෙන්නේ. මේ බංකර හදලා තියෙන්නේ සෝවියට් සමූහාණ්ඩුව කාලේ ඉඳලා මේවා සමහරක් ඒවා තියෙනවා. රුසියාවත් මෑතකදී 3ක් හැදුවා බංකර. මේ බංකර හදලා තියෙන්නේ න්‍යෂ්ටික යුද්ධමය තත්ත්වයකදී නැත්නම් රසායනික යුද්ධමය තත්ත්වයකදී එහෙම නැත්නම් ජීව විද්‍යාත්මක යුද්ධමය තත්ත්වයකදී අතිශය වැදගත් රුසියාව පවත්වා ගන්න අතිශය වැදගත් වෙන පුද්ගලයන් චරිත හඳුනාගෙන ඔවුන් සහ ඔවුන්ගේ පවුල් වල අය ගිහිල්ලා සුරක්ෂිතව රඳවා තබා ගන්න. අපි ඒ වගේ බංකර් පිළිබඳවත් එහෙම ගිහිල්ලා රඳවන එක සම්බන්ධවත් දැකලා තිනවා මේ බටහිර හොලිවුඩ් චිත්‍රපටිවලදී. ගිහිල්ලා අන්ඩර්ග්‍රවුන්ඩ් බංකර්ස් වල ඉන්නවා.
ඇස්ටරොයිඩ් වදින අවස්ථාවන් වලදී ඉන්නවා. අර ග්‍රීන්ලන්ඩ් කියලා එකක් තියෙන චිත්‍රපටියක් මේ මෑතක ගියා. ඒකෙත් එහෙම ගිහලා ග්‍රීන්ලන්තේ එහෙම බංකර් වල ඉන්නවා. ඒ වගේ අපි දැකලා තියෙනවා උන්තර. ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ චිත්‍රපටියේදී ඇමරිකානු ජනාධිපතිවරයා ඒරියා 51 එකේ බංකර් එකකට ගියා. ඒ වගේ දැකලා තියෙනවා. ඒත් ඇමරිකාවෙත් එහෙම ක්‍රමවේදයක් තියෙනවා. උදාහරණයකට 2001 වසරේ සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවේදී ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා නෙබ්‍රාස්කා ගුවන් තොටුපළේ ගුවන් එයාෆෝස් බේස් එකේ තමයි මුලින්ම අන්ඩර්ග්‍රවුන්ඩ් බංකර් එකකට එක්කන් ගියේ. දැන් ඉතල බාක්ස්ඩේල් ගුවන් තොටුපළට ආවා. ඒ වගේ ඉතින් ඒ පැත්ත අපි දැකලා තියෙනවා. රුසියාවෙත් එහෙම ඒවා තියෙනවා. ඒ ක්‍රමවේදයන් තියෙනවා. එතකොට මේ බංකර් වල තියෙන නගරවලට ගුවන් යානා කිහිපයක්ම ගිහින් තියෙනවා. පසුව දැනගන්න ලැබිච්ච තොරතුරු වලට අනුව මේ රුසියානු රජයේ VVIP very important figures වල ඒ කියන්නේ තාම වැදගත් චරිතවල පවුල් වල අය හෝ සහ ඊට අමතරව රුසියානු සමාජය විසින් සෑහෙන පිළිගන්න රුසියානු සංස්කෘතිය පිළිගන්න ආටිෆැක්ට්ස් කෞතුකාගාරවල තියලා තියෙන ප්‍රදර්ශන භාණ්ඩ වටිනාම ඒවා තියෙන්නේ. අන්න ඒවා යම් ප්‍රමාණයක් අරගෙන ගියා කියලා දැන් මේ වෙද්දී unverified reports ඒ කියන්නේ ඒ සමීපතමයන්ගෙන් ලැබෙන unverified reports තියෙනවා. ඒ reports unverified වුණාට ගුවන් ගමන් ටික නම් verified දැනටම. ඒ සම්බන්ධයෙන් මේ අර software applications වල ඒ අර aircraft tracking application වල සාක්ෂි තියෙනවා. එතකොට මේ ඊට අමතරව රුසියාව තමන්ගේ න්‍යෂ්ටික සේනාංක ඉහළම සූදානම් මට්ටමට දැම්මා. තව දෙයක් තුන්වෙනි කාරණය තමයි පුටින් ජනාධිපතිවරයා ඊයේ දිනේදී කටයුතු කළා තමන්ගේ විධායක බලතල. ජනාධිපතිවරයා හැටියට තමන්ට තියෙන විධායක බලතල වලට අනුරූපී බලතල ඒ වගේ බලතල රුසියාවේ විවිධ ඈත ප්‍රදේශවල ඉන්න ගවර්නර්ස්ලා එක එක ඔබ්ලාස්ට් වල එක එක ප්‍රාන්ත පරිපාලන ඒකකවල ඉන්න ගවර්නර්ස්ලාට ආණ්ඩුකාරවරුන්ට පවරන්න කියන්නේ දැන් මේක ඇවිල්ලා පුටින් ජනාධිපතිවරයා තමා සතු බලතල අත්හැරීමක් නෙමෙයි. තමාගේ බලතල විධායක ජනාධිපති හැටියට තියාගෙන ඉන්න ගමන් ඒක තාම චක්‍රවර්ති රජෙක් වගේ තනතුරක් රුසියානු ජනාධිපති ධූරයකට නැති බලයක් නැහැ. ඒ තනතුරු තමන් සතු බලතල තියාගෙන ඉන්න ගමන් ඒ වගේම දේවල් කිරීමේ හැකියාව ඩෙලිගේට් අවුට් කරනවා. අපි ඩෙලිගේට් කරනවා ඒ බලතල ඒ සමරූපී බලතල පවරනවා ඔය ඈත ප්‍රදේශවල ඉන්න ගවර්නර්ස්ලාට. මේක රුසියාව නැෂනල් ඉමර්ජන්සි එකදී ගන්න පියවරක්. ඒ කියන්නේ ජාතික ආපදා අවස්ථාවකදී රුසියාව ගන්න පියවරක් තමයි ජාතික අන්තරාය අවස්ථාවකදී ගන්න පියවරක් තමයි මේක. මොකද රුසියාව කියන අති විශාල රටක්. වර්ග කිලෝමීටර මිලියන 122ක භූමියක් තියෙනවා. ඇමරිකා ජනපදයටත් වඩා ආසන්න වශයෙන් එකහමාර ගුණයක් විශාලයි රාජ්‍යයක්. මේ රාජ්‍යයේ ඈත ප්‍රදේශවල තියෙන ඔබ්ලාස්ට්වල කියලා කියන්නේ අගනුවරෙන් කිලෝමීටර දහස් ගණනක් ඈතින් කිලෝමීටර 3000 4000 5000 තරම් ඈතින් තියෙන ප්‍රදේශ. එතකොට යම් හේකින් මේ අගනුවරට හානි වුණොත් නැත්තම් දෙවනි විශාලම නගරය වෙන සාන්ත පීටර්ස්බර්ග් නගරයට පෙට්‍රෝග්‍රෑඩ් කියලා ඉස්සර කිව්වේ ඊළඟ ලෙනින්ග්‍රෑඩ් කිව්වේ ඒ නගරයට හානියක් වුණොත් එහෙම ඒ වගේ ප්‍රධාන නගර ටිකට හානි වුණොත් එහෙම රුසියාවේ අර ඈත පෙරදිග නගරවල ඉන්න ගවර්නර්ස්ලාට රුසියාව පවත්වා ගන්න මේ බලතල ප්‍රමාණවත්. ඒ නගර ඉලක්ක නොවුනොත් එහෙම ප්‍රමාණවත් ඒ බලතල පවත්වා ගන්න. ඒකයි මේ මෙෂර් එකේ ඒ ක්‍රියාවේ ආරම්භය. එහෙම පියවරක් ගන්න ඇයි? රුසියාවේ භූමියෙන් 23%යි යුරෝපයේ තියෙන්නේ. උරල් කඳු යටියට බටහිරට වෙන්න තියෙන්නේ රුසියාවේ භූමියෙන් 23%යි. හැබැයි ඒ භූමිය 23% රුසියානු ජනගහනයෙන් 75%ක් ඉන්නවා. රුසියානු භූමියෙන් 77%ක්ම තියෙන්නේ නැගෙනහිරට වෙන්න එවත් ආසියාවේ. හැබැයි ජනගහනයෙන් 25%යි ආසියාවේ ඉන්නේ. ඒතර ඔවුන්ටවත් අඩුම තරමින් මේ බටහිර අර්ධය සම්පූර්ණයෙන් විනාශ වී ගියොත් යමකින් ඔවුන්ටවත් රුසියාව පවත්වා ගන්න පුළුවන් විදිය තමයි මේ බලතල ඩෙලිගේට් කරන්නේ. ඉතින් මේ දෙකම අපට ලැබුණේ ජාත්‍යන්තර විශ්ලේෂකයන් විසින් පවත්වාගෙන යන ටෙලිග්‍රෑම් අඩේ වලින් ජාත්‍යන්තර මාධ්‍ය මේක තවමත් එච්චර තදීට පික් කරලා නැහැ. ඒක තදේට අරගෙන නැහැ. මොකක්ද මේ සූදානම? මෙන්න මේ සූදානම තමයි අපි වඩා අවධානයෙන් යුතුව කියවා ගන්න. ව්ලාඩිමිර් පුටින් ජනාධිපතිවරයා කියලා කියන්නේ අපි දන්නවා ගොඩක් ඊගොයිස්ටික් චරිතයක්. ඒ කියන්නේ ඔහු ගොඩක් මමත්වයෙන් පිරුණු චරිතයක්. එතකොට ඔහුට මේ සංග්‍රාමයේදී භූමියේ පරාජයක් කීයටවත් පිළිගන්න බෑ. ඔහුට පෙරදිලා ගෙදර යන්න බෑ. මොකද ව්ලාඩිමිර් පුටින් කියන චරිතය වසර 20ක 22ක කාලයක් තිස්සේ මේ ලෝකේ ගොඩනගාගෙන තිබුණේ
සෑහෙන බල පරාක්‍රමයෙන් පිරුණු ජනාධිපතිවරයෙක්. ඔහු man of the year හැටියට වතාවක් හඳුන්වලා දුන්නා. ඊළඟට most powerful 10 most powerful people on earth කියලා ටයිම් සංග්‍රහයෙන් කරපු ඒ සමීක්ෂණයේදී අංක 1ට ආවා. ඇමරිකානු ජනාධිපතිවරයාටත් වඩා බැරක් ඔබාමා ජනාධිපතිවරයාටත් වඩා ඉහළ තැනකට ආවා. ඔබාමා ජනාධිපතිවරයා දෙවනියා වුණා. පළවෙනි තැනට ව්ලාඩිමිර් පුටින් ආවා. ඒක මේ රුසියාවේ හෝ ඇමරිකාවේ බලය සහ ආර්ථික සංසන්දනය කිරීමක් නෙමෙයි. ජනාධිපති ධූරයේ රැඳී සිටින තැනත්තාට කළ හැකි සහ කරවා තිබෙන දේවල් මොනවද කියන එක පැත්තෙන් ගත්ත සමීක්ෂණය. එතෙන්දී බැරක් ඔබාමා ඇමරිකානු ජනාධිපතිවරයා දෙවනි තැනට දාලා පුටින් අංක 1ට ආවා most powerful person on earth. ලෝකයේ බලවත් මිනිසා වුණා ඔහු ඒ සමීක්ෂණවලදී. දැන් එහෙම කෙනාට මේ යුක්‍රේනය කියලා කියන්නේ තමන්ගේ යුද ශක්තියෙන් 25% විතර තියෙන දුප්පත් රටක්. යුක්‍රේනයේ දිනදු රටක් ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4000ක් විතර වගේ. 4500ක් තියන්න. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායමට සමානයි. ඉතින් එවැනි දුප්පත් රටක් ආක්‍රමණය කරන්න ගිහිල්ලා ඒ භූමියේදී තද පරාජයකට ලක් වෙලා හිස් අතින් ආයි ගෙදර යන්න කීයටවත් රුසියානු ජනාධිපතිවරයාට බෑ. ඒ වගේම බටහිර රටවලුත් මේ පැත්තේ ඉඳගෙන දිගින් දිගටම යුක්‍රේනයට යුද්ධ ආධාර ලබා දීම සහ රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම නිසා රුසියාවට මේ වන විට ගතවන සෑම දිනකම අවාසිය දරා ගන්න බැරි තත්ත්වයකට හිමින් පවතින්නේ. එතකොට මේ ලොකු ඊගෝ එකක් තියෙන රුසියානු ජනාධිපතිවරයාට තමන්ගේ ඊගෝ එකක් තමන්ගේ අහංකාරයක් බේරගෙන එළියට යන එක්සිට් රූට් එකක් මේ කන්ෆ්ලික්ට් එකේ මේ අර්බුදේ එළියට යාට තමන්ගේ අහංකාරයක් බේරගෙන යන මාවතක් නොතිබුණොත් මොකද වෙන්නේ? ඔහු ඊළඟට අනුගමනය කරන්නේ මොන ක්‍රියාපටිපාටියද කියන්න දන්නේ නැහැ. ඒතර මේක බටහිර රටවල් වල නායකයින්ගේ අහංකාරයත් රුසියානු ජනාධිපතිවරයාගේ අහංකාරයත් මත දෝලණය වෙන තුලනය වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අනාගතයේදී. ඒක ඇයිද කිව්වොත් එහෙම දැන් බටහිර රටවල් වලටත් බෑ යුක්‍රේනය සම්පූර්ණයෙන් විනාශ කළ රුසියාව සිය ආධිපත්‍ය තහවුරු කරගෙන ජයග්‍රාහීව පිටවී යනවා දකින්න. ඒක රුසියාව කළොත් ලෝකයේ බොහෝ ප්‍රදේශවල තිබෙන අනිකුත් රටවල් මින් ඉදිරියට බටහිර ආධිපත්‍ය පිළිගන්න එකක් නැහැ. ඔවුන් රුසියාවට එකතු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි රුසියාව චීනය කියන ඒ රටවල් වලට මිත්‍රශීලීව ලං වෙන්න වඩා සුදුසුකම් තියෙන කල්ලි විසින් පාලනය කරන රටවල් තියෙනවා මේ ලෝකේ. හැම කලාපයකම තියෙනවා. ඉතින් ඒ අයට බොහෝ වෙලාවට ඒගොල්ලන් කැමති රුසියාව මේකෙන් ජයග්‍රහණය කරනවා. ඒතර රුසියානු නායකත්වයේ යටතේ අලුත් වර්ල්ඩ් ඕඩර් එකක් හදාගෙන අර බටහිර පෙන්වන්න මම කියන්නේ බටහිර රටවල් මම පුද්ගලිකව කියන්නේ ඊටවත් බටහිර රටවල් කියන්නේ මේ පාරිශුද්ධ විදිහට ඊටාම ශ්‍රේෂ්ඨ විදිහට මේ ජාත්‍යන්තර අරමුණු භූදේශපාලනික අරමුණු මෙහෙවනවා කියලා. උන්ගේ ඊටාම පහත් විදිහේ ස්ට්‍රැටජිස් ඊටාම පහත් විදිහේ උපක්‍රම තියෙනවා. උන්ගේ බොහෝ වෙලාවල් වලට මේ තමන්ගේ භූදේශපාලනික අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් අනුගමනය කරන. ඒක අපි ඉරාකයේදී දුටුවා, අපි අෆ්ගනිස්තානයේදී දුටුවා. ඒ ගොඩක් රටවල් වලදී අපි දැක්කා ඒක. සර්බියාවේ ප්‍රශ්නය විසඳපු විදිහ ගත්තාම ඒක එක්තරා විදිහකට ඕවර් රියැක්ෂන් එකක්, ඕවර් රෙස්පොන්ස් එකක් කියලා හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මෙවැනි අවස්ථාවන් තියෙනවා බටහිර රටවල. නමුත් අපි ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ ගත්තොත් අන්න ඒ දර්ශකයන් තුල බටහිර යම් තැනක ඉන්නවද අන්න ඒකට සමස්තයක් හැටියට එරෙහි වෙන කඳවුරක් නිර්මාණය වෙන්න පුළුවන්. නිර්මාණය වෙලා රුසියාව එහි නායකත්වය ගන්න පුළුවන්, පෙරමුණ ගන්න පුළුවන්. අර සෝවියට් සංගමයේ තිබුණ කාලේ වගේම මේ යුක්‍රේනය සම්පූර්ණයෙන් තලා දමලා තමන්ගේ වනත කරගෙන යුක්‍රේනයේ නායකයා මාරු කරන්න රුසියාවට හැකි වුණොත්. ඒ කියන්නේ මේ මිලිටරි මිෂන් එක ජයග්‍රහණයෙන් කෙලවර වුණොත්. බටහිරට ඒක අෆෝඩ් කරන්න බෑ. බටහිරට ඒක කරන්න ඉඩ දෙන්නත් බෑ. ඒතර බටහිර රාජ්‍යයන් විසින් මෙතෙක් මේ ගෝලීය භූදේශපාලන රඳවාගෙන තිබිච්ච ඒ බල කේන්ද්‍රය සම්පූර්ණයෙන් පැත්තකට තල්ලු වෙලා යනවා. බයගුල්ලෝ ටිකක් වෙනවා. ඔවුන් ලොකුවට කෑ ගැහුවට ඔවුන් ලක්ෂ එකමාරකට අධික සේනාංකයක් ඇමරිකානු සේනාංකයක් යුරෝපයේ ස්ථානගත කරලා එයින් 40000ක් නේටෝ කමාන්ඩ් එකට ගෙනල්ලා ඔය ඊස්ටර්න් යුරෝප් බ්ලොක් එකේ තියෙන නේටෝ රටවල් ඔක්කොම ස්ථානගත කරලා තිබුණාට ඔච්චර දේවල් කරාට ජර්මනිය පෝලන්තයට ගුවන් හමුදා යවුවට ජර්මනිය පෝලන්තයට හමුදා යවුවට ලිතුවේනියාවට හමුදා යවුවට බ්‍රිතාන්‍ය හමුදා පෝලන්තයට ආවට ඔය ඔක්කොම සෙල්ලම් දැම්මට පුටින් මේ යුක්‍රේනය ජයග්‍රහණය කරොත් එහෙම එතෙන් ඉඳලා බටහිර රටවල් කියන දේවල් එච්චර තදට සීරියස්ලි ගන්නෙ නෑ. බටහිර රටවල් කියන දේවල් නේ බටහිර රටවල් තර්ජන. භූදේශපාලනික තර්ජන නැත්තම් එයාලා ඩිටරන්ස් ෆැක්ටර්ස් ඒගොල්ලන්ගේ අර සිදු නොවීම සඳහා පාවිච්චි කරන ඒ කේබල් කිරීමේ බලය සම්පූර්ණයෙන් පිරිහී යනවා. ඒත් එයාලටත් බෑ මේකේ එක පැත්තකින් බෑක් අවුට් කරන්න. මේ පස්සට යන්න බෑ එයාලට.
පුටින්ටත් බෑ පරදින්න මං කලින් කිව්වා වගේ. ඒතර මේ දෙකොල්ලන් භූදේශපාලනික අවශ්‍යතාවයන් සහ නායකත්ව පෞරුෂයන් මත ගොඩනැගිලා තියෙන මහා මමත්වයන් අහංකාරයන් ඔවුනොවුන්ට දක්වන ප්‍රතිචාර අනුව මේ යුද්ධය ඉදිරියට කොහෙට යාවිද? අන්න ඒකට රුසියාව සැරසෙනවා දෝ කියලා අපට අර කියපු කාරණා වලින් තේරුම් ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මේක ඉතාම සියුම් තැනක තියෙන්නේ මේ අර්බුදය. ඉතාම සියුම් තැනක. අර චෙස් ක්‍රීඩාවක ආරම්භක ඕපනින් මූව්ස් සහ ක්ලෝසින් මූව්ස් අතර තියෙන අර සෙන්ට්‍රල් මැද අර බැටල් මූව්ස් තියෙන්නේ අන්න ඒ වගේ ඉතාම සූක්ෂම තැනක තියෙන්නේ. එක සුළු වරදක් සිදු වුණොත් කිසියම් පාර්ශවයකින් සම්පූර්ණයෙන්ම මේක රුසියානු යුක්‍රේන යුද්ධයකට වඩා ගෝලීය යුද්ධයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම න්‍යෂ්ටික අවිභාවිතාව වුණත් සිදු වෙන්න පුළුවන් කියන තැනට තමයි දැන් මේක ක්‍රමක්‍රමයෙන් තල්ලු වෙමින් පවතින්නේ. මෙතෙන්දි කිසිම දෙයක් රූල් අවුට් කරන්න බෑ. මම නම් මේ ආරම්භයේ ඉඳලම රුසියාව යුද්ධයට යන එකක් නැහැ කියන එකයි අපි කාගෙත් විශ්වාසය වුණේ මේ දේවල් ගොඩක් වෙලාවට ඔය ස්ට්‍රැටජික් පොලිටික්ස් මේ උපක්‍රමශීලී දේශපාලනයේ දිගහැරෙන ආකාරය අනුව අපි කාගෙත් විශ්වාසය වුණේ රුසියාව යුද්ධයකට යන එකක් නැහැ කියන එක. ඒත් යුද්ධයකට ගියානේ. එහෙනම් එතෙන් ඉඳලා මේ කිසිම දෙයක් ප්‍රෙඩික්ට් කරන්න බෑ. කොහෙත්ම බෑ. ඒ ප්‍රෙඩික්ටබිලිටි එක නැතුව ගියා කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම සූදානම් වෙන්න ඕන මේක නරකම තත්ත්වයට. ඒ කියන්නේ න්‍යෂ්ටික අවි එකක් හෝ කිහිපයක් භාවිතා නොවේය කියලා 100%ක් රූල් අවුට් කරන්න පුළුවන් තැනක නෙමෙයි මේ කන්ෆ්ලික්ට් එක දැන් තියෙන්නේ. ඒක දෙපැත්තටම දෙපාර්ශවයටම පෙර අපර දෙදිගටම බලපානවා. චීනයත් මේ යුද්ධයේ අවසානයේට කුමක් සිදු වෙයිද කියන එක ගැන බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මේ යුද්ධයෙන් රුසියාව කම්ප්‍රිහෙන්සිව් වික්ටරි එකක් සම්පූර්ණ ජයක් ලැබුවොත් චීනය අනිවාර්යයෙන්ම තායිවානයේ දෙසට යම්කිසි පියවරක් තබන්න ඉඩ තියෙනවා. මොකද බටහිර රාජ්‍යයන්ට තවදුරටත් කේබල් කරන්න දත් නැහැ. ටීත් අර මොනවද? ටූත්ලස් ටයිගර් කියලා කිව්වේ අර මේ මාවෝ සේතුන් ෂව්වෙන්ලායි කිව්වේ ඇමරිකාව සතු පරමාණු බෝම්බය කියන්නේ ටූත්ලස් ටයිගර් එකක් කියලා. ටයිගර් කියන්නේ දත් නැති කොටියෙක් කියලා කිව්වේ. අන්න ඒ වගේ තත්ත්වයකට බටහිර රටවල් වල වොයිස් එක. ඒගොල්ලන්ගේ කේබල් කිරීමේ බලය, ඒගොල්ලන්ගේ යුද්ධමය ඉන්ද්‍ර බලය කියලා අපි කියන්නේ ඔය මේ මහාභාරත කතාවේ කියනවා වගේ අන්න ඒ බලය ලඝු වෙන්න පුළුවන්. එහෙම ලඝු වුණොත් ඒ අයගේ ලෝකාධිපත්‍යයට බරපතල විදිහට කියන්නේ ලෝකයේ මත වුන් පවත්වාගෙන යන යම්කිසි බලද්‍රවයකට සම්පූර්ණයෙන් අවාසි. උන්ට 100%ක් ලෝකයේ ආධිපත්‍යයට ගන්න බෑ. නමුත් වුන් පවත්වාගෙන යන බලද්‍රවයට සම්පූර්ණයෙන් අවාසි. ඉතින් මේ ඊගෝ මේ භූදේශපාලනික අවශ්‍යතාවයන් තුළ ඇතිවන මේ අන්‍යෝන්‍ය වශයෙන් මේ ඊගෝ පෝෂණය කරගන්න කම්බෑදීම අවසානයේ න්‍යෂ්ටික බෝම්බයක් පුපුරා ගිහිල්ලා ඉවර වෙන්න ඉඩ තියෙනවද කියන එක anybody's guess. මම හිතන්නේ ඒක open guess එකක්. මම හිතනවා ඒකටත් අවස්ථාව නැත්තේ නෑ කියලා. එහෙනම් අපි තාම සියුම් තැනකයි මේ අර්බුදේ ඉන්නේ. ඒක ජනමාධ්‍ය ඔස්සේ දෙපිළ බෙදිච්ච ජනමාධ්‍ය ඔස්සේ එක පැත්තක නොවොස්ති, එතකොට රෂියා ටුඩේ, මොනවද ස්පුත්නික් වගේ මාධ්‍ය, අනිත් පැත්තේ CNN, BBC වගේ මාධ්‍ය ඔබට පෙන්වනවට වඩා අතිශය බරපතල තත්ත්වයක තමයි මේ කඳවුරු අතර මේ බල අරගලය දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක යුක්‍රේන ජනතාව භෞතිකව මැදිහත් වෙලා ඉන්නවා විතරයි. මුළු ලෝකෙම ජනතාව සංකල්පිකව මැදිහත් වෙලා තියෙන තත්ත්වයක් මේක තියෙන. සෛද්ධාන්තිකව සියලු දෙනාට බලපාන තත්ත්වයක් මේක. ඉතින් අපි බලමු මේ තත්ත්වය කොහොමද ඉදිරියට දිගහැරෙන්නේ කියන එක. පුටින් ජනාධිපතිවරයා මින් ඉදිරියට කරන කතා පිළිබඳව සෑහෙන අවධානයෙන් ඉන්න වටිනවා. සමහර ජාත්‍යන්තර අධ්‍යයන ආයතන බටහිර රටවල් වලට රෙකමන්ඩ් කරනවා බය වෙන්නේ නැතුව කෙලින්ම නේටෝ හමුදාව ඍජුව යවලා රුසියානු හමුදාව සමග ගැටෙන්න කියලා යුක්‍රේනයේදී. මොකද ඔවුන් කියන්නේ මේ රෂියාස් නියුක්ලියර් බ්ලෆ්. පුටින්ස් නියුක්ලියර් බ්ලෆ්. ඒ කියන්නේ පුටින් මේ න්‍යෂ්ටික අවි පෙන්න න්‍යෂ්ටික යුද සූදානම පෙන්න කරන්නේ මේ ෆියර් ස්ට්‍රැටජිස්, ෆියර් ටැක්ටික්ස්. බිය වැද්දීමේ උපායක් විතරයි, බීභත්ස උපායක් විතරයි කරන්නේ. ඔව් ඇත්තටම යුද්ධයට න්‍යෂ්ටිකයි පාවිච්චි කරන එකක් නෑ. ඒ නිසා බය නැතුව ගැටෙන්න කියලා කියනවා. නමුත් තවත් සමහර ජාත්‍යන්තර අධ්‍යයන ආයතන කියන්නේ මේ ගැටුමට යන්න එපා. ඒක ගොඩක් වෙලාවට අර bottomless slippery slope කියලා human civilization එකට මුහුණ දෙන්න තරම් බැරි තරම් අවදානම් ඒ අවදානම ගත යුතු නෑ. ඒක එතනට අපි වැටෙන්න ඕන නෑ. ඒක නිසා යුක්‍රේනයේ outcome එක මොන වගේ වුණත් එතනට යන්න එපා. ඒක ගෝලීයව බලපානවා, මානව ශිෂ්ටාචාරයටම සම්පූර්ණයෙන් බලපානවා. අප මෙතෙක් ලබාගත් සියලු ජයග්‍රහණ මිනිස් සංහතිය හැටියට විද්‍යාවෙන්, තාක්ෂණයෙන්, සමාජීයව, දේශපාලනිකව ලබාගත් සියලු ජයග්‍රහණ එක ස්ට්‍රෝක් එකකින් ආපස්සට හැරෙන්න පුළුවන් නිසා එතනට යන්න එපා කියලා හුඟක් දෙනෙක්. මොකද ඒ වගේ අවදානමක් ගත යුතු නෑ මේ අවස්ථාවේදී කියලා. බලමු බටහිර රටවල් කුමක් කරාවිද කියලා. එහෙනම් තවත් වීඩියෝකින් හම්බෙන්නතුරු සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.